දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. ඕගොල්ලන්ට මතක ඇති අපි අවසානයේට කරපු පාඩමෙන් ඒ පරිච්ඡේදයෙන් අපි ආරම්භ කරේ මේ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. විභාග ප්‍රශ්න පත්‍ර කියලා අපි කියන්නේ මේ පාසල් තුල තිබුණු විභාග පරීක්ෂණවල 10 වසර ඒ ප්‍රශ්න පත්‍ර තමයි අපි සාකච්ඡා කරේ. එhmenan අපි ඒ අවසානයේට අපි සාකච්ඡා කරපු ඒ ප්‍රශ්න පත්‍රය බස්නාහිර පළාතේ 10 වසර අවසාන වාර පරීක්ෂණයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. එhmenan අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ බස්නාහිර පළාතේ 2019 වසර 10 වසර අවසාන වාර පරීක්ෂණයේ දෙවන කොටස. එhmenan අපි සාකච්ඡාව ආරම්භ කරමු. දෙවන ප්‍රශ්න පත්‍රයට අපි පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. ඕගලන්ට මතක ඇති පළවෙනි ප්‍රශ්න පත්‍රය ඒකේ ප්‍රශ්න කීයක් තිබ්බද? ප්‍රශ්න ඔක්කොම 40ක් තිබ්බා. එතකොට ඒකට ලකුණු අපි කීයක් ලැබෙනවා කිව්වද? ලකුණු 40යි. එhmenan අපි දැන් ලකුණු 40කට සූදානම් වෙලා ඉන්නේ. එhmenan අනෙකුත් ලකුණු 60 අපි කොහෙන්ද උපයන්නේ? ඒක අපිට ලැබෙන්නේ මේ දෙවන ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා. එතන බලන්න මේ දෙවන ප්‍රශ්න පත්‍රය. එතන මේක මේ ආකාරයෙන් තමයි අපස සාමාන්‍ය පෙළ විභාගයේත් අපිට මේ ව්‍යුහයෙන්ම තමයි අපිට ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ. ඒක නිසා මේ 10 වසර මේ ප්‍රශ්න පත්‍රවලට අපි පිළිතුරු ලියන්න හුරු වීමෙන් අපි සූදානම් වෙනවා අපස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයකට කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියන එක. එකම රටාව තමයි අපේ තියෙන්නේ. මොකද මම ඔයගොල්ලන්ට කිව්වා මේ 10 වසර අපි සාකච්ඡා කරපු සියලුම විෂය කරුණු ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න සැකසෙන ඒ විෂය නිර්දේශයට අදාළ දේවල්. ඒක නිසා අපිට මේ කිසි දෙයක් අපිට අත්හරින්න බෑ. අපිට සාමාන්‍ය පෙළ විභාගයේදීත් ලැබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්ම ප්‍රශ්න තමයි. හොඳයි. එhmenan අපි ඉස්සලම බලමු මේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ? ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොහොමද අපිට ලැබෙන්නේ කියලා. එතකොට මේකේ කොටස් කීයක් තියෙනවද? මේකේ පළවෙනි ප්‍රශ්නය ගත්තොත් එහෙම ප්‍රශ්න අංක 1 මේක ගත්තොත් එහෙම මේකේ ප්‍රශ්න කීයක් අපෙන් අහනවද? ඔයගොල්ලන්ට මේ පේනවා මේ ප්‍රශ්න කොටස් 10ක් වෙනකල් මේකෙන් අහනවා. මේ බලන්න අංක පළවෙනි ප්‍රශ්නය ඒ ආශ්‍රිතව අපෙන් අහනවා ප්‍රශ්න 10කට අපිට පිළිතුරු සපයන්න අපිට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි පටන් ගන්න. එහෙමනම් මේකේ මුලින්ම අපිට දෙනවා මොකද්ද? පොඩි කතන්දරයක් අපිට දෙනවා. කේස් ස්ටඩි එකක් දෙනවා. මේකෙත් කේස් ස්ටඩි එකක් තියෙනවා. ඒකේ අපි මුලින්ම කරන්න ඕන මේක හොඳින් කියවලා අපි මේකේ හොඳින්ම අවබෝධ කරගන්න ඕන මේ කේස් ස්ටඩි එක මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලනවා අපිට ලැබෙන ප්‍රශ්න මොනවද කියලා. එතකොට මේ කේස් ස්ටඩි එකට අදාළව අපිට පේනවා අපිට විස්තරාත්මක කරුණු තියෙනවා, ගුණාත්මක කරුණු තියෙනවා, ඒ වගේම සංඛ්‍යාත්මක කරුණුත් තියෙනවා. හැම දෙයින්ම තමයි මේක සකස් වෙන්නේ. ඉතින් මේ පිළිබඳ අපි දල මතකයක් අපි ඉස්සෙල්ලම රාමුවක් අපේ මතක රාමුවක් අපි සකස් කරගන්න ඕන අපි තුලින්ම. ඊට පස්සේ අපි දන්නවා මේක ඇතුලෙන් තමයි අපිට ප්‍රශ්න මොනවා හරි ලැබෙන දේවල් ලැබෙන්නේ කියලා. ඉතින් ඕගලන්ට
ඕගොල්ලොන්ගේ තම තමන්ගේ උපක්‍රම අනුගමනය කරන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමේදී. ඒ කියන්නේ ඕගොල්ලන්ට මොනවා හරි වැදගත් කරුණක් තියෙනවා නම් මේකට මොනවා හරි ඉරක් ගහලා රවුම් කරලා ඒ වගේ දේවල් ඕගොල්ලෝ මතකයට ගන්න අතරම ඕගොල්ලන්ට පුළුවන් යම්කිසි සංඥාමයකේ දාගන්න. මොකද ඕගොල්ලෝ හිතනවා ඒක මේ කරුණු මේ සංඛ්‍යා ඉස්සරහට පිළිතුරු ලියනකොට වැදගත් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ දල වශයෙන් බලාගෙන යන්න මොනවද මේ අපිට උත්තර දෙන්න තියෙන ප්‍රශ්න 10 කියලා. මෙන්න මේ විදිහට උපකොටස් තියෙනවා. රෝමන් ඉලක්කම් වලින් පටන් ගත්තයින් පස්සේ මේ වගේ තව උපකොටස් තියෙන්නත් පුළුවන්. මේ ආකාරයෙන් අපිට ප්‍රශ්න අපිට ලැබෙනවා 10කට පිළිතුරු ලියන්න. ප්‍රශ්න 10කට පිළිතුරු ලියන්න. ඒකෙන් තමයි මේ අනිවාර්ය ප්‍රශ්නය ප්‍රශ්නාංක 1 අවසන් වෙන්නේ. එතකොට මේකට අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? අපිට මේකට ලැබෙනවා ලකුණු 20ක්. ලකුණු 20ක් අපිට උපයන්න පුළුවන්. ඒ කියන්නේ මේ 10 වසර ඒ ප්‍රශ්න පත්‍ර වලින් අපිට වැඩිම ලකුණු ප්‍රමාණයක් උපයන්න පුළුවන් ප්‍රශ්නය තමයි මේ අනිවාර්ය ප්‍රශ්නය. මේ කේස් ස්ටඩි එක පාදක කරගෙන අපිට ලැබෙන අනිවාර්ය ප්‍රශ්නය. ඒක හන්දා අපි කවදාවත් අපිට අනිවාර්ය ප්‍රශ්නයක් අතාරින්න බෑ. මේකේ තියෙන සියලුම කොටස් වලට අපි අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕන. එහෙම නොදුන්නොත් අපිට අවාසියක් සිද්ධ වෙනවා. මේ ටිකට උත්තර දුන්නායින් පස්සේ අපිට තව කොටස් දෙකක් ලැබෙනවා. මොනවද මේ කොටස් දෙක කියලා පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න අපේ තිරය දිහා. මේ පළවෙනි කොටස. එතන මේ පළවෙනි කොටසේ කුමන විෂය පතයක ප්‍රශ්නද අපිට ලැබෙන්නේ? එතකොට අපි දන්නවා අපි ඉගෙන ගන්න මේ විෂය කොටස් දෙකක් තියෙනවා කියලා. මොනවද? ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරන්නේ කියන දෙක. එතකොට අපි පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේදී අපිට ওই දෙකෙන්ම සම්බන්ධ වෙලා තමයි අපිට ප්‍රශ්න සකස් වුනේ. මේකේ තියෙන ප්‍රශ්න බැලුවොත් එහෙම මේ තියෙන්නේ මේ උදාහරණයක් විදිහට. මේකේ පෙන්නනවා මිලියන 2ක් බැංකු ණය ලබා ගැනීමට අදාළ ද්විත්ව සටහන ලියන්න කියලා. ඉතින් දරුදැරියන් මේක දකිනකොට දන්නවා මේක ගිණුම් කරන අධ්‍යයනයේ කොටසක් කියලා. නමුත් මේකේ තවත් අපි ප්‍රශ්න කීපයක් බැලුවොත් එහෙම දැන් මේවා ඔක්කොම මේ බලන්න මේකෙත් මේ මූලික සටහන් පොත් 6 මේ මම පෙන්නන්නේ 6 වෙනි කොටස මූලික සටහන් පොත්. ඊට ඉස්සෙල්ලා ඒවා බැලුවොත් එහෙම 5 වෙනි කොටස. 5 වෙනි කොටස 5 වෙනි ප්‍රශ්නයත් ගිණුම් කරන්නේ සම්බන්ධ දෙයක්. මේ අහන්නේ මූලික ගිණුම් කරන සමීකරණය. ඒ 5 සිට දැන් මෙන්න 4 ගත්තොත් එහෙම අපි ප්‍රශ්නාංක 4 ගත්තොත් එහෙම ඇල්මක් ඇති පාර්ශවයන් ගැන පුංචි ප්‍රශ්නයක් අහන්න. ඒ මොනවද? මේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට අදාළ විෂය නිර්දේශයෙන් සකස් වෙච්ච ප්‍රශ්න කීපයක් තමයි මේ මුල් ප්‍රශ්න 4 අපිට ලැබිලා තියෙන්නේ. ඒක නිසා අපි මේ ප්‍රශ්න අපිට ලැබෙන රටාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. හොඳයි. එහෙනම් නැවත වතාවක් අපි බලමු මේ පළවෙනි කොටස අපිට ලැබෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන්. මේ කොටසට ගිණුම් කරන්නේ කොටස් අන්තර්ගත වන්නේ නැහැ. මතක තියාගන්න. එතන මේකේ අපිට මොකද්ද කියන්නේ? ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු ලියන්න. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න කීයක් තියෙනවද එහෙමනම්? මෙන්න මෙතනට වෙනකල් ප්‍රශ්න 3 එතනින් එහාට ගත්තොත් එහෙම ප්‍රශ්නාංක 4 දැන් අපි පළවෙනි ප්‍රශ්නේ ගත්තේ දෙකක් තෝරනවා නම් දෙකක් පමණක් තෝරන්න කියලා අපිට ප්‍රශ්න 3ක් දෙනවා. මේ තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නේ. කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ, 3 වෙනි ප්‍රශ්නේ, 4 වෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අනිවාර්ය ප්‍රශ්නේ. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් අපිට ලැබෙනවා ප්‍රශ්න 3ක්. දෙවෙනි ප්‍රශ්නේ, 3 වෙනි ප්‍රශ්නේ, 4 වෙනි ප්‍රශ්නේ. එතකොට අපි මේ ප්‍රශ්න 3ටම උත්තර දෙන්න ඕනද? අපි බලමු ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. ඊළඟට තියෙන්නේ ගිණුම් කරන්නේ. එහෙමනම් අපි කිව්වා ප්‍රශ්න දෙකක් පමණයි අපි තෝරගන්න ඕනේ. අනවශ්‍ය විදිහට මේ ප්‍රශ්න 3ටම පිළිතුරු දෙන්න ගිහිල්ලා
අපේ වටිනා කාලය අපි විනාශ කරගන්න හොඳ නැහැ. හොඳට මතක තියාගන්න. right. එhmenan ගිනුම් කරන අධ්‍යයනයේ එහෙම නැත්නම් බිස්නස් ස්ටඩීස් කියන කොටසෙන් අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා. 2 3 4. ඒකෙන් ප්‍රශ්න 2ක් විතරයි අපි තෝරගන්න ඕනේ. එහෙමනම් ඕගොල්ලෝ මේ ප්‍රශ්න 3ම මුලින්ම එක වතාවක් කියවගෙන ගිහිල්ලා ඕගොල්ලන්ට වඩාත්ම විශ්වාසයක් ලැබෙන ප්‍රශ්න 2ක් තෝරගන්න. වඩාත්ම අවාසියක් සැලසෙයි කියලා හිතන ප්‍රශ්නේ අපි මදකට ඉවත් කරලා අපි අනිත් දෙකට විතරක් අපි පිළිතුරු ලියන්න අපි ස්ථිර තීරණයක් ගන්න ඕන විභාගයේ තියෙන මේ සීමිත කාලය ඇතුළත. ඒක නිසා මේ තීරණ ටික වැදගත්. මේ තීරණ ගැනීම ඒක ඕගොල්ලෝගේ බුද්ධි ගෝචරයට වැටෙන විදිහට තමයි අපි ඒක තීරණය කරන්න ඕන. කුමන ප්‍රශ්නයද මම අතහරින්නේ කියලා. ඊට පස්සේ බාගෙට හදලා අපි මේ ආපහු ඒ ප්‍රශ්නෙට ගිහිල්ලා අපි නිකන් අපේ තියෙන වටිනා කාලය විනාශ කරගන්නවට වඩා බුද්ධිමත් විදිහට අපි ස්වයං තක්සේරුවක් කරගන්න ඕන මට වැඩියෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙක තෝරගත්තොත් කියලා. හොඳයි. ඒක මතක තියාගෙන අපි බලමු අපේ දෙවන කොටස ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. ඒ කියන්නේ ප්‍රශ්නාංක 5 6 7. මෙතනත් අපිට ප්‍රශ්න කීයක් ලැබෙනවද? ප්‍රශ්න 3ක් ලැබෙනවා. එහෙමනම් මේ ප්‍රශ්න 3ෙන් මොකක්ද කියන්නේ? ප්‍රශ්න 2කට පමණක් පිළිතුරු ලියන්න කියලා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. දෙවෙනි කොටසින් ප්‍රශ්න 2යි. සමාවෙන්න පළවෙනි කොටසින් ප්‍රශ්න 2යි. පළවෙනි කොටස කියලා කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය. දෙවන කොටස කියලා කියන්නේ ගිණුම් කරන්නේ නැවත වතාවක් ප්‍රශ්න 2යි. එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන්. ඒකට අවශ්‍ය උපදෙස් මන් දුන්නා. කුමන ප්‍රශ්නේද අතාරින්නේ කියන එක. ඒතකොට මෙතන මතක තියාගන්න මේක මේ ගිණුම් කරන්නේ කොටසින්. පුංචි පුංචි ගණන් හදන ගිණුම් කරන සමීකරණේ විත්ත සටහන් මේ වගේ කරුණු තමයි මේකේ අන්තර්ගත. එහෙම නැත්නම් සමහරවිට අපෙන් අහයි මේ ගිණුම් කරන මූලධර්ම වල පුංචි න්‍යායාත්මක ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි පුංචි ගණන් හදන්න දෙන්න පුළුවන්. ඒක නිසා අප තීරණය කරන්න ඕන කුමන ප්‍රශ්න දෙකද අපි තෝරගන්නේ කියලා. හරි. එතකොට මම ඕගොල්ලන්ට කිව්වා පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බ වෙනවා කියලා. මම ඒක කිව්වද? ඔව්. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ක් හම්බ වෙනවා කියලා කිව්වා. වැඩිම ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ කියලා. අනිවාර්ය ප්‍රශ්නේ. එහෙමනම් මේ දෙවන කොටසට අපිට ප්‍රශ්න ඒ දෙකක් තෝරගන්නකොට අපිට ලකුණු කීයක් ලැබෙනවද? එක ප්‍රශ්නයකට ලකුණු 8 ගානේ ප්‍රශ්න දෙකක් තෝරගන්නකොට ලකුණු 16යි. එහෙමනම් දැන් ලකුණු 20ක් අපි අයින් කරගත්තා පළවෙනි ප්‍රශ්නෙට. තවත් 16ක් අපි එකතු කරගන්නවා මේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ට ලකුණු එතකොට කීයක්ද? 20යි 16යි කියන්නේ ලකුණු 36යි. එතකොට අපි දන්නවා දෙවන ප්‍රශ්නයට අපිට හම්බෙන මුළු ලකුණු ප්‍රමාණය කීයද? ලකුණු 60යි. 10 වනම් 6යි ලකුණු 60යි. එහෙමනම් 60න් දැන් අපි කීයක් ගිහිල්ලා තියනවද? ඉවත් වෙලා තියනවද? ලකුණු 20යි 36යි. එහෙමනම් තව ලකුණු 24ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් ඒ 24 අපි කොතනින්ද උපයන්නේ? අනිවාර්යයෙන්ම මේ ගිණුම් කරන්නේ කියන කොටසින්. ගිණුම් කරන්නේ කියන කොටසෙන් තමයි අපිට මේ ලකුණු 24 උපයන්න පුළුවන්. එහෙමනම් ප්‍රශ්න දෙකක් තෝරගන්නකොට ලකුණු 24ක් හම්බ වෙනවා නම් එක ප්‍රශ්නයකට අපිට ලැබෙනවා ලකුණු 12ක් 10යි 2යි 12යි. එහෙමනම් දුවලා පුතාලා හැමෝටම දැන් හොඳ අවබෝධයක් තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ගැන, ලැබෙන ලකුණු ප්‍රමාණය ගැන. කොහොමද අපි ප්‍රශ්න තෝරගන්නේ කියන කරුණු පිළිබඳව. එහෙමනම් මෙන්න මේක තමයි අපිට ලැබෙන විභාග ප්‍රශ්න පත්‍රය. හොඳයි.
මූලික කරුණු අපි දැනගෙන දැන් අපි උත්සාහ කරමු කොහොමද පළවෙනි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. හොඳයි. අපි කිව්වා මේ කේස් ස්ටඩි එකක් තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නෙට පොඩි කතන්දරයක් අපිට ලැබෙනවා. අපි ඒක කියවලා බලමු මොකක්ද කියලා. මේකේ මුලින්ම කියනවා පහත සිද්ධිය උපයෝගී කරගෙන ප්‍රශ්නාංක 1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා. චන්දන පෙරේරා හුරුළුවැව මධ්‍ය මහා විද්‍යාලය අසල චන්දන බුක්ෂොප් නමින් ලිපි ද්‍රව්‍ය වෙළඳසැලක් පවත්වාගෙන යයි. මොකද්ද? චන්දන බුක්ෂොප්. හරි. අපි නම පොඩ්ඩක් අපි හයිලයිට් කරගමු. මොකද්ද නම? චන්දන බුක්ෂොප්. ලිපි ද්‍රව්‍ය වෙළඳසැලක් පවත්වගෙන යයි ව්‍යාපාරය ආරම්භ කරලා. එම පාසලට ආසන්නව වෙනත් වෙළඳ සැලක් නොමැති නිසා කොළඹ නගරයේ පොත් වෙළඳ සැලක වසර 10ක පමණ සේවය කිරීමේ පළපුරුද්දක් ඔහු සතු නිසා ව්‍යාපාරයේ ඉතා සාර්ථකව කරගෙන යාමට මොහුට හැකියාවක් ලැබුණා කියලා කියනවා. කවුද මේ? චන්දන පෙරේරා කියන පුද්ගලයා. හොඳයි. අපි තවදුරටත් කියවමු. පරිගණක පාඨමාලාවක් හදාරා ඇති තම පුතුද ව්‍යාපාරයට සම්බන්ධ කරගනිමින් ලිපි ද්‍රව්‍ය අලෙවිය මෙන්ම sannivedanaya හා පරිගණක ආශ්‍රිත මුද්‍රණය කටයුතු සිදු කිරීමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා වනිදු ග්‍රැෆික්ස් නමින් 2018 1 දින නව ව්‍යාපාරයක් ලෙස ව්‍යාපදිංචි කරන ලදී. කතාව පැහැදිලිද? චන්දන පෙරේරා හුරුළුවැව මධ්‍ය මහා විද්‍යාලය අසර චන්දන බුක්ෂොප් කියලා ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ වෙළඳසැලක් තමයි සාර්ථකව මෙතෙක් කරගෙන යන්නේ. ඔහුට ලැබෙන නව්‍යකරණ ව්‍යාපාර අදහසක් අනුව මේ සාර්ථකත්වයේ මත මොහු තීරණය කරනවා මොකද්ද? තමාගේ ඒ පුත්‍රයා ග්‍රැෆික්ස් අංශයෙන් අත්දැකීම් මැති කෝස් එකක් හදාරලා සහතික අරගෙන ඒ පිළිබඳ පළපුරුද්දක් තියෙන තමාගේ පුත්‍රයා, එයාගේ නමක් අපිට තාම හම්බ වෙන්නේ නැහැ, සම්බන්ධ කරගනිමින් ව්‍යාපාර පුළුල් කිරීමකට යොමු වෙනවා. මොකක්ද ඒ කරන්නේ? ලිපි ද්‍රව්‍ය අලෙවිය මෙන්ම sannivedana හා පරිගණක ආශ්‍රිත මුද්‍රණ කටයුතු කිරීමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා චන්දන බුක්ෂොප් එක දැන් තව ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. ගිහිල්ලා ලිපි ද්‍රව්‍ය අලෙවියට අමතරව මේ මුද්‍රණ කර්මාන්තයේ ඒකේ තියෙන ග්‍රැෆික්ස් තාක්ෂණයේ ඔස්සේ ඒ නිෂ්පාදන සේවාවන් සැපීමේ කොටසක්ද මේකට එකතු කරගෙන නව ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරා කියලා තමයි කියලා තියෙන්නේ. කවද්ද මේක සිද්ධ වෙන්නේ? 2018 ජනවාරි මාසයේ පළවෙනි දින අවුරුද්දේ මුල් දවසේ තමයි මේ අලුත් ව්‍යාපාර සංකල්පයේ යටතේ මේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ආරම්භ වන්නේ. එhmenan ඒකේ නම තමයි වනිදු ග්‍රැෆික්ස් කියලා කියන්නේ. කලින් මොකද්ද? චන්දන බුක්ෂොප්. දැන් මොකද්ද වෙන්නේ? අලුත්ම නමක් වනිදු කියන නමින් ග්‍රැෆික්ස් කියලා නමකුත් ඒකට එකතු කරගෙන තමයි අලුත් ව්‍යාපාරේ ලියාපදිංචි කරන්නේ. ඒක ලියාපදිංචි කරනවා කියලත් අපිට ඉංගියක් දීලා තියෙනවා. හොඳයි. අපි මේ කාරණා ටික අපි දැන් මනසට දාගෙන අපි තවදුරටත් මොනවද අපිට දෙන තොරතුරු කියලා අපි බලමු. මෙන්න මූල්‍ය තොරතුරු ටිකක් අපිට ලැබෙනවා. මේ සඳහා ඔවුන් විසින් මුදලින් රුපියල් මිලියනයක් 1.6ක් කියලා කියන්නේ ලක්ෂ 10ක්
ඒ වගේම රුපියල් ලක්ෂ 5ක් වටිනා උපකරණද ව්‍යාපාරයට යොදවන අතර අලුතෙන් මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරනකොට ඒකට අපි මුදලින් රුපියල් ලක්ෂ 10යි ඊට අමතරව රුපියල් ලක්ෂ 5ක් වටිනා උපකරණ ව්‍යාපාරයට යොදවනවා. ඊට අමතරව ප්‍රවාහන කටයුතු සඳහා වෑන් රථයක අවශ්‍යතාවය මතු වූ හේයින් 2018 ජනවාරි මාසයේ පළවෙනි දින රුපියල් මිලියන 2ක් එහෙම නැත්නම් ලක්ෂ 20ක් බැංකු ණයක්ද ලබාගෙන ව්‍යාපාරයට වෑන් රථයක්ද මිලදී අරගෙන තියෙනවා. ඔන්න ඕක තමයි කතාන්තරය. හරි. දැන් බලමු අපිට මොනවද ලැබෙන තොරතුරු කියලා. 2018 ජනවාරි මාසයේ තුල පහත සඳහන් ගනුදෙනු සිද්ධ වුණා කියලා අපිට කියනවා. පොත්පත් හා ලිපි ද්‍රව්‍ය අත්පිට ගැනුම් රුපියල් 50000යි. ෆොටෝකොපි යන්ත්‍රයක් පුරේරා සමාගමෙන් ණයට ගත්තලු ලක්ෂ 3යි. ණයට ඊට අමතරව ගොඩනැගිලි කුලී ගෙව්වා රුපියල් 10000යි. පොත්පත් හා ලිපි ද්‍රව්‍ය අත්පිට විකුණුම් රුපියල් 70000යි. පොත්පත් හා ලිපි ද්‍රව්‍ය ණයට විකුණලා තියෙනවා රුපියල් 20000යි. sannivedana හා මුද්‍රණ කටයුතු වලින් ලද ආදායම් රුපියල් 30000යි. පොත්පත් හා ලිපි ද්‍රව්‍ය ණයට ගැනුම් රුපියල් 25000යි. විදුලි ගාස්තු රුපියල් 5000යි වියදමක් දරනවා. ඉන්ධන ගාස්තු රුපියල් 7000යි. මොකද අපි වෑන් රථයකුත් ව්‍යාපාරය වෙනුවෙන් මිලදී අරන් තියෙන නිසා. මෙන්න මූල්‍ය තොරතුරු ටිකකුත් අපිට ලැබෙනවා. දැන් අපිට ප්‍රශ්න ටික අපෙන් අහන අවස්ථාවට අපි මුණ දීලා තියෙනවා. හොඳයි අපි බලමු මොනවද අපෙන් අහන ප්‍රශ්න සහ අපි ඒකට දෙන පිළිතුර කෙසේ සකස් විය යුතුද කියලා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය අයන්න නිෂ්පාදනවල ස්වභාවය අනුව වනිදු ග්‍රැෆික්ස් කවර වර්ගයේ ව්‍යාපාරය? ඉතාමත් සරල ප්‍රශ්නයක්. නිෂ්පාදනවල ස්වභාවය අනුව වනිදු ග්‍රැෆික්ස් කවර වර්ගයේ ව්‍යාපාරය? මේකට උත්තර දෙන්න නම් අපේ ස්මරණයට එන්න ඕන අපි ඉගෙන ගත්ත න්‍යායාත්මක කරුණු. ව්‍යාපාර වර්ගීකරණය කරන ක්‍රම. අපි ක්‍රම කීපයක් අපිට ලැබුණා. නේද? ව්‍යාපාරයක අරමුණු අනුව ඊට පස්සේ ව්‍යාපාරයක් භාණ්ඩ එහෙම නැත්නම් භාණ්ඩද සේවාද සපයන්නේ කියන එක මේ භාණ්ඩවල හෝ සේවාවල ස්වභාවය අනුව පරිමාණය අනුව අයිතිය අනුව මේ සියලු කාරණා අපිට දැන් මනසට එන්න ඕන. හොඳයි. එහෙනම් දැන් අපේ දුවදරුවන්ට මේක දැන් මතක් වෙනවා ඇති. මේ ප්‍රශ්නේ දැන් ඉඟියක් දීලා තිනවා නිෂ්පාදනවල ස්වභාවය අනුව. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොන ක්‍රමෙන්ද අපි උත්තර දෙන්න ඕන? නිෂ්පාදනවල ස්වභාවය අනුව වනිදු ග්‍රැෆික්ස් කවර වර්ගයේ ව්‍යාපාරය? දැන් මතක තියාගන්න. අපි මේ කේස් ස්ටඩි එක අපි මුලින් කියුවා. මොකද්ද? චන්දන පෙරේරා විසින් ආරම්භ කරන ලද චන්දන බුක් ෂොප් එක පසු කාලීනව 2018 ජනවාරි මාසයේ පළවෙනිදා පුළුල් කරනවා නව ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරපු නව ව්‍යාපාරයක් ලෙස මොකක්ද ඒකේ නම? අලුත් නමකුත් දානවා, ලස්සන නමකුත් දානවා, වනිදු ග්‍රැෆික්ස්. එතන මේ වනිදු ග්‍රැෆික්ස් කියන මේ ව්‍යාපාරේ ඒකේ මොකද්ද අපිට එළියට දාන නිෂ්පාදනය කියලා කියන්නේ? ඒකේ අපිට ඉංගියක් දීලා තිබ්බා. ඔන්න මතක ඇති. මොනවද කිව්වේ? මේ බලන්න. පරිගණක තාක්ෂණය ඔස්සේ ලිපි ද්‍රව්‍ය අලෙවිය වගේම sannivedana හා පරිගණක ආශ්‍රිත මුද්‍රණය කිරීමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා වනිදු ග්‍රැෆික්ස් නම්. එහෙනම් මතක තියාගන්න ව්‍යාපාරය
අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයේ ප්‍රමුඛත්වයක් ලබලා දෙන්නේ මොනවටද? මේ ග්‍රැෆික්ස් තාක්ෂණය ඔස්සේ අපි සකස් කරලා දෙන නිෂ්පාදනයක්. ඒකට ඒක මොකද්ද? ඒක භාණ්ඩයක්ද සේවාවක්ද කියන එක අපි දැන් තීරණය කරන්න ඕන. එතකොට මේ ග්‍රැෆික්ස් තාක්ෂණය ඔස්සේ දෙන මුද්‍රණ ආශ්‍රිත නිෂ්පාදන කියලා කියන්නේ අපි දැකලා තියෙනවා, අපිට අත්දැකීම් තියෙනවා. සමහර වෙලාවට අපි ටයිප් සෙට් කරගන්නවා මොනවා හරි අපේ අධ්‍යයන කටයුතු සඳහා අපි භාවිතා කරන. එහෙම නැත්නම් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා අපි ග්‍රැෆික්ස් තාක්ෂණය ඔස්සේ අපි වෙළඳ දැන්වීමක් සකස් කරගන්නවා. එතන මේක මොකක්ද? මේක භාණ්ඩයක්ද සේවාවක්ද? එතන මේක භාණ්ඩයක ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට භාණ්ඩයක ලක්ෂණ අපි දන්නවා. ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා තමයි අපි නිෂ්පාදනයක් එළියට දාන්නේ. එhmenan වනිදු ග්‍රැෆික්ස් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙමනම් මේ ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ ඉතාමත් සරල ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මේක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් සේවා නිෂ්පාදන ව්‍යාපාරයක්ද කියලා. මොකද නිෂ්පාදන වල ස්වභාවය අනුව අපි දන්නවා, නිෂ්පාදන ස්වභාවය අනුව අපි දන්නවා වර්ග දෙකයි. මොකක්ද? නිෂ්පාදන ස්වභාවය අනුව එක්කෝ භාණ්ඩ එහෙම නැත්නම් සේවාව. එහෙනම් අපි දන්නවා ග්‍රැෆික්ස් තාක්ෂණය ඔස්සේ අපි ලබා දෙන මේ භාණ්ඩ වලට අපි කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙනම් අපේ පිළිතුර තමයි මොකද්ද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. නිෂ්පාදන ව්‍යාපාරයකි. අපිට ලකුණු දෙකක් ලැබෙනවා නිවැරදි පිළිතුරක් අපි ලබා දුන්නොත්. හොඳයි. දැන් අපෙන් අහන දෙවන ප්‍රශ්නයට අවධානය යොමු කරන්න. මොකක්ද අහන්නේ? වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ කුමන සංවිධානයකට අයත්ද? මොනවද ව්‍යාපාර සංවිධානය කියලා කියන්නේ? අපි දන්නවා ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ අපේක්ෂාවෙන් සංවිධානය කරන ආර්ථික කටයුත්තක්. අපි දන්නවා ලාභ අපේක්ෂාවෙන් අපි සංවිධානය කරන ආර්ථික කටයුත්තක් කියලා අපි ව්‍යාපාරයක් හඳුනගන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාර මේ ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානය වන විවිධ ක්‍රම අපි දන්නවා. අපි ඒ වෙන අධ්‍යයනය කරලා තියෙනවා. එhmenan මේ භාණ්ඩ හා සපයන ව්‍යාපාර අරමුණු මුදුන්පත් කර ගැනීමට ව්‍යාපාරය සංවිධානය වන ආකාරය ප්‍රධාන වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. කොටස් තුනක් යටතේ අපි අධ්‍යයනය කරා. ඒවා විවිධ උපකොටස් වලට වෙන් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ අරමුණු අනුව, ඒ වගේම ව්‍යාපාරයේ හිමිකාරත්වය අනුව සහ ව්‍යාපාරයේ පරිමාණය. අරමුණු කියලා කියන්නේ ලාභාපේක්ෂිත සහ ලාභ අපේක්ෂා නොකරන ව්‍යාපාර. අපි හිමිකාරත්වය ගත්තොත් එහෙම පුද්ගලිකාංශය, රාජ්‍යාංශය, ඊට පස්සේ පුද්ගලිකාංශයේ විවිධ තියෙනවා හවුල් ව්‍යාපාර, සමිති සමාගම්, වෙනත් සමිති, ඊට පස්සේ සංස්ථාපිත සමාගම්, තනි පුද්ගල ව්‍යාපාර, ඒ වගේ තියෙනවා. ඊට පස්සේ රාජ්‍යාංශය ගත්තොත් අපි දන්නවා මධ්‍යම රජය, පළාත් සභා, රාජ්‍යාංශයේ ඒ කියන්නේ එහෙම ඒ අපි කතා කරන්නේ ව්‍යාපාරයේ හිමිකාරත්වය අනුව. ඊට පස්සේ අරමුණු අනුව ගත්තොත් එහෙම ලාභාපේක්ෂිත, ලාභ අපේක්ෂා නොකරන. පුද්ගලිකාංශේ, රාජ්‍යාංශේ මේ අංශ දෙකේම තියෙනවා
ලාභ ලබන ව්‍යාපාරත් වෙනත් අපේක්ෂාවක් මුදුන්පත් කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාරත්. ඒක නිසා ව්‍යාපාර සංවිධාන පිළිබඳ අපේ මතකය දැන් අපි අවදි කරගන්න ඕන. එහෙමනම් අපි දැන් මේ කතා කරන්නේ වනිදු ග්‍රැෆික්ස් කියන ව්‍යාපාරය පිළිබඳව. චන්දන පෙරේරා සහ සිය පුතු සමග 2018 ජනවාරි මාසයේ 1 වෙනිදා ආරම්භ කරන ව්‍යාපාරය. එහෙමනම් මේ ව්‍යාපාරයට කී දෙනෙක් ඉන්නවද සම්බන්ධිත පාර්ශවයන්? සම්බන්ධිත පාර්ශවයන් කියලා කියන්නේ මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ප්‍රාග්ධනය යොදවන පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද? චන්දන පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා. එහෙමනම් දෙදෙනෙක් සමග ආරම්භ කරන මේ ව්‍යාපාරය මොන නමින්ද ලියාපදිංචි කරලා තියෙන්නේ? අපිට ඉංගියක් ලැබෙනවා ලියාපදිංචි කරනවා කියලා වනිදු ග්‍රැෆික්ස් කියලා තමයි ලියාපදිංචි වෙන්නේ. සැලකිලිමත් වෙන්න වෙන මේ වගේ කරුණු දිහා. වනිදු ග්‍රැෆික්ස් කියන කෙටි නමෙන් තමයි මේ ව්‍යාපාරය ලියාපදිංචි වෙන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ නම කියවනකොටත් අපිට අදහසක් ගන්න පුළුවන් මේක මොන වගේ ව්‍යාපාරයක්ද කියලා. මේක තනි පුද්ගල ව්‍යාපාරයක්ද? එහෙම නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක්ද? එහෙම නැත්නම් මේක හවුල් ව්‍යාපාරයක්ද? මේක පුද්ගලික සමාගමක්ද? පොදු සමාගමක්ද? රජයේ දෙපාර්තමේන්තුවක්ද? රජයේ අමාත්‍යාංශයක්ද? එහෙම නැත්නම් රජයේ වෙනත් රාජ්‍ය සමාගමක් කියන එක අපිට මේ නම දිහා බලලත් අපිට හොයන්න පුළුවන්. එහෙමනම් මොකක්ද අපිට මෙතන පේන්නේ? වනිදු ග්‍රැෆික්ස්. මොකක්ද අපිට හම්බෙන්නේ? වනිදු ග්‍රැෆික්ස් කියන එක. මේක ඇතුලේ කාගේවත් මේ කියන්නේ කෙටි නමක් තියෙනවා. වනිදු කියන එක සමහරලාට චන්දන පෙරේරා මහත්තයාගේ පුතාගේ නම වෙන්නත් පුළුවන්. වනිදු පෙරේරා. චන්දන පෙරේරා, වනිදු පෙරේරා. නමුත් වනිදු කියන කෑල්ල විතරයි අපිට එන්නේ ග්‍රැෆික්ස්. වනිදු ග්‍රැෆික්ස් තමයි මේ ව්‍යාපාරයේ නම. එතන මේකට අපි උත්තර දෙන්න ඕන කොහොමද? වනිදු ග්‍රැෆික්ස් උනායින් පස්සේ ඒක පුද්ගල කේවල ස්වාමි ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් වෙන්නත් බැරි කමක් නැහැ. අපි කොහොමද තීරණය කරන්නේ? ව්‍යාපාර කුමන ව්‍යාපාර සංවිධානයකට අයත්ද? කොහොමද අපි තීරණය කරන්නේ මේක අර මං කිව්ව ඒ මතක රාමුව ඔස්සේ ව්‍යාපාරයක අයිතිය පදනම්ව මේ ව්‍යාපාරයක් අපි වර්ගීකරණය කරන ඒ වර්ගීකරණයට අපිට මේක ඇතුළත් කරගන්න පුළුවන් කියලා අපිට යම්කිසි මඟ පෙන්වීමක් ඉඟියක් අපිට ලැබෙනවා. මොකද මේ කේස් ස්ටඩි එක අපි දැන් කියවලා තමයි ඉන්නේ. මේකේ ව්‍යාපාර පසුබිම පිළිබඳව ඉතාමත් නිර්වෝල් අවබෝධයක් අපිට තියෙනවා. දැන් මතක තියාගන්න චන්දන පෙරේරා සහ සිය පුතු වනිදු, මම හිතන්නේ වනිදු වෙන්න ඇති, පුතත් එක්ක සම්බන්ධ වෙලා තමයි දෙන්නගේම අත්දැකීම් භාවිතා කරලා තමයි මේ ව්‍යාපාරය දියත් කරන්නේ වනිදු ග්‍රැෆික්ස් කියලා. එහෙමනම් දෙන්නෙක් සම්බන්ධ වන නිසා මේක අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරයක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙමනම් අපි පිළිතුර ලියමු හවුල් ව්‍යාපාරයක් කියලා. පිළිතුර හවුල් ව්‍යාපාරයක. හොඳයි. අපි දැන් යොමු වෙමු දෙවන කොටස වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දක්නට ලැබෙන ව්‍යාපාර අවස්ථාවක් හා ශක්තියක් ලියන්න. වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දක්නට ලැබෙන අවස්ථා opportunities එහෙම නැත්නම් ශක්තියක් strengths කියන එක ගැන අපිට උදාහරණ එක බැගින් දෙන්න කියලා කියනවා. හොඳයි. අපිට දැන් මතක් වෙනවා ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට බලපාන විවිධ සාධක අන්තර්ගත ව්‍යාපාරික වටපිටාව. එමනම්
මේ ව්‍යාපාරික වටපිටාව කිව්වෙන් පස්සේ අපි දන්නවා ව්‍යාපාරයේ අභ්‍යන්තර වටපිටාවක් තියෙනවා සහ බාහිර වටපිටාවක් තියෙනවා. එhmenan මේ ව්‍යාපාරික ශක්තියින් කියන එක අපිට එන්නේ මේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන ඒ යම් ධනාත්මක දේවල්. ඍණාත්මක දේවල් තිබ්බොත් අපිට ව්‍යාපාරික දුර්වලතා ගණයට අපිට ඒක ශ්‍රේණිගත කරන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපාරයේ විශේෂයෙන් බාහිර පරිසරයේ තියෙන යම් වෙනස්කම් මත අපිට ලැබෙන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාව. ධනාත්මක දෙයක්. ව්‍යාපාරික අවස්ථාවන්. ඒ වගේම ඍණාත්මක පැත්ත මොකක්ද ඒකේ? තර්ජන. අවස්ථාවන් තියෙන්නත් පුළුවන්, තර්ජන තියෙන්නත් පුළුවන්. දැන් අපෙන් අහන්නේ දරුවනි මේ වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දක්නට ලැබෙන ව්‍යාපාර අවස්ථාවක් හා ශක්තියක් අපිට හඳුනා ගන්න කියලා තමයි අපිට මේ ප්‍රශ්نين අපි අහන්නේ. එහෙමනම් අපි මුලින්ම අපි පිළිතුරු දෙමු. මොකද්ද මේ ව්‍යාපාර අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙමනම් අපි ඉස්සෙල්ලම බලමු ව්‍යාපාරික අවස්ථාවක් කියන්නේ මොකක්ද කියලා. අවස්ථාවකට උදාහරණයක් ඒ වගේම ශක්තියක්. ඒතර ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. දෙවෙනි කොටස ව්‍යාපාරේ ශක්තියක්. ශක්තියක් ගැනත් කියන. අවම වශයෙන් අපි එකක් හරි ලියන්න ඕන. එහෙමනම් අපි මුලින්ම බලමු අවස්ථාවල් මොනවද කියලා. අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මතක තියාගන්න කේස් ස්ටඩි එක මොකක්ද කියලා. අවස්ථාවන් කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ හොඳින් කරගෙන යන්න අපිට තියෙන ධනාත්මක සාධකයක්. එහෙමනම් අපිට ලැබෙන අවස්ථාවක්. ඒකෙන් අපි ප්‍රයෝජනයට අරගෙන ව්‍යාපාරයේ තියෙන සැලසුම් අලුතෙන් අපි එහෙම නැත්නම් අලුත් අපේ උපාය මාර්ග යොදවලා අපි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මේක පාවිච්චි කරන්න අපිට යම් තීරණ ගන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ වනිදු ග්‍රැෆික්ස් කියන මේ ආයතනය පිහිටවන්න අපිට පරිසරයෙන් ව්‍යාපාර පරිසරයෙන් අපිට ලැබිච්ච අවස්ථාවන් මොනවද? මේකේ වටපිටාවේදී අපි කිව්වා මේ කේස් ස්ටඩි එකේදී මේ එකක් තමයි මේ ව්‍යාපාරේ පිහිටීම. මේ ව්‍යාපාරේ කොතනද පිහිටලා තියෙන්නේ? අපි දැන් බුක් ෂොප් එකක් පටන් ගන්න යනවා නම් අපිට මේ බුක් ෂොප් එක මේ කවුරුත් මිනිස්සු එන්නේ නැති මොනවා හරි අති දුෂ්කර තැනක ගිහිල්ලා බුක් ෂොප් එකක් දැම්මොත් ගෙවල් නැති අපිට මොකද්ද වෙන්නේ? ලස්සනට බුක් ෂොප් එක හදාගෙන අපි හිටියට කවුරුත් අපෙන් බඩු ගන්න එන්නේ නැහැ. එහෙමනම් චන්දන පෙරේරා මහතාට ලැබිච්ච අවස්ථාව මොකද්ද? මොහුගේ ව්‍යාපාරයට සුදුසු ස්ථානයේ මොහුට ලැබෙන්නේ කොතනින්ද? පාසල අවට. පාසල අවට. මොකද්ද පාසල? අවට ස්ථානයක්. අවට ස්ථානයක පිහිටීම. එයාට ඉඩමක් එතන තියෙනවා, ගොඩනැගිල්ලක් තියෙනවා. එහෙමනම් එතන තමයි මේ වනිදු ග්‍රැෆික්ස් කියන ආයතනය පටන් ගන්න. එහෙමනම් ව්‍යාපාරයේ කටයුතු සඳහා කදිම පරිසරයක් මෙතනින් ලැබෙනවා. මොකද මේ පාසලේ ඉන්න දරු දැරියන් තමයි බොහෝ විට මේ මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත මේ ටයිප් සෙටින් කරගන්න දේවල් සහ වෙනත් ග්‍රැෆිකල් වැඩ අපිට ගොඩක් ලැබෙන්නේ මේ පාසල් ශිෂ්‍යයන්ගෙන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන්. එහෙමනම් මේ ව්‍යාපාරයේ පිහිටීම
මෙයාට වාසිදායක වෙනවා. එහෙමනම් ඒක අවස්ථාවක් බවට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කියලා තියෙනවා මේ ආසන්නයේ වෙනත් බුක් ෂොප් එකක් නැහැ කියලා. බුක් ෂොප් වලනේ මේ ග්‍රැෆික් වැඩ අපිට කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් වෙනත් අවට වෙනත් graphics සේවා ආයතනයක් නොතිබීම එහෙමනම් සියලුම වැඩ කරගන්න ඉන්නේ වනිත් ග්‍රැෆික්ස් ආයතනයේට ඒක අවස්ථාවක්. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඒගොල්ලන්ට ලැබිච්ච අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට අහනවා ශක්තියකුත් හඳුනා ගන්න කියලා. ශක්තියක්. මොකක්ද ඒ? චන්දන පෙරේරා කියලා කියන්නේ ශක්තියින් විදිහට අපිට කීපයක් හඳුනා ගන්න පුළුවන්. ශක්තියින් විදිහට අපි ගමු මෙහෙම. ශක්තියින් කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අත්දැකීම්. ඕන මතක ඇති මේ පසුබිම් කතාවේ තිබ්බා අත්දැකීම් සහිත පුද්ගලයෙකු. ඒ කියන්නේ අලවිය පිළිබඳව පොත්පත් කවුද මේ චන්දන පෙරේරා මහතා. ඊට පස්සේ අපි පුතා ගත්තොත් එහෙම පුතා පාඨමාලාවක් ග්‍රැෆික්ස් තාක්ෂණය හදාරා තිබීම. එවනම් ඔහුට අවශ්‍ය තාක්ෂණය තියෙනවා. පුතා පාඨමාලාවක් හැදෑරීම. ඊට පස්සේ චන්දන පෙරේරාගේ මූල්‍ය ශක්තිය. චන්දන පෙරේරා අයියා කලින් බුක් ෂොප් එකක් කරගත්තා. එහෙමනම් මේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න වාසිදායක කරුණු කාරණා ලෙස සාධක ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් මේවා ව්‍යාපාරික ශක්තියින් විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් අපි මේ සාකච්ඡා කරේ මේ දෙවන කොටසට අවශ්‍ය පිළිතුරු. ඒ කියන්නේ අවස්ථාවන් විදිහට අපි හඳුනගන්නේ පාසල අවට ස්ථානයක පිහිටීම, වෙනත් ග්‍රැෆික්ස් සේවා ආයතනයක් නොතිබීම, ඒ වගේම චන්දන ඊට පස්සේ ශක්තියින් විදිහට ගන්න පුළුවන් චන්දන පෙරේරා මහතාගේ අත්දැකීම්, ඒ වගේම පුතා පරිගණක ආශ්‍රිත පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබීම සහ චන්දන පෙරේරා මහතාගේ මූල්‍ය ශක්තිය. හොඳයි. එහෙනම් අපි දැන් බලමු තුන්වන ප්‍රශ්නේ ආ කොටස මොකක්ද කියලා. චන්දන බුක් ෂොප් ව්‍යාපාරයට සාපේක්ෂව වනිත් ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දක්නට ලැබෙන වාසි දෙකක් ලියන්න. අපි දැක්කා චන්දන බුක් ෂොප් කියන එක කලින් චන්දන පෙරේරා මහතා පවත්වගෙන ආව ව්‍යාපාරේ. ඒක මොකද්ද? ඒක තනි පුද්ගල ව්‍යාපාරයක්. තනියෙන් කරපු ලිපි ද්‍රව්‍ය අලව්‍ය කරපු ව්‍යාපාරයක්. එමනම් ඒක කුමන ව්‍යාපාර ගණයට අයත් එකක්ද? කේවල ස්වාමී එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට අපි ඒ ගණයට වැටෙන ව්‍යාපාරයක්. ඊට පස්සේ සිදුවෙන වෙනස තමයි පුතා සම්බන්ධ වෙලා වනිත් ග්‍රැෆික්ස් කියලා හවුල් ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරේ අපි නැවත වතාවක් ලියාපදිංචි කරලා ආරම්භ කරනවා. එහෙමනම් දැන් අහන්නේ මොනවද? චන්දන බුක් ෂොප් ව්‍යාපාරයට සාපේක්ෂව ඒකත් එක්ක සංසන්දනාත්මකව බලනකොට මේ අලුත් ව්‍යාපාරයේ වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ තියෙන වාසි දෙකක් ලියන්න කියලා. එමනම් අපි මේ දෙක ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. එතකොට චන්දන ව්‍යාපාරය කියලා කියන්නේ මොකද්ද? බුක් ෂොප් එක කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. දැන් අපි තියෙන්නේ හවුල් ව්‍යාපාරයක්. එහෙමනම් තනි පුද්ගල ව්‍යාපාරයක් හා බලනකොට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක තියෙන වාසි තමයි අහන්නේ.
ඒක අපිට මේ හවුල් ව්‍යාපාරික ලක්ෂණ දිහා අපි එක මතක් කරගත්තොත් ඒ වල වාසි කියන එකත් අපිට අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. මොකද්ද? මේ පුද්ගලයන් දෙන්නෙක් සම්බන්ධ වෙච්ච හන්දා මොකද්ද වෙන්නේ? මෙන්න මේ වාසි කීපයක් තියෙනවා. අපි එහෙමනම් බලමු මොනවද මේ වාසි කියලා අපි එකින් එක කෙටියෙන් ලියාගෙන යමු. ඔයගොල්ලන්ට දෙකයි ලියන්න තියෙන්නේ. පළවෙනි එක තමයි හරි ලාභ අලාභ බෙදා ගැනීමේ හැකියාව. ලාභ අලාභ බෙදා ගැනීමේ හැකියාව. දැන් බලන්න ව්‍යාපාරයේ අලාභයක් තිබ්බනම් චන්දන පෙරේරා කියන පුද්ගලයාට තනියෙන් මේ අලාභයේ විඳ දරා ගන්න සිද්ධ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ලාභ අලාභ යම්කිසි අනුපාතයකට දෙන්නටම බෙදා ගන්න පුළුවන්. අලාභයක් ආවොත් එහෙම අලාභය ටිකක් අඩු වෙනවා. හරි? ඒ වගේම තමයි දෙන්නෙක් ඉන්නකොට මොකද්ද සිද්ධ වෙන්නේ? සාමූහික තීරණ. අපි තනියෙන් ගන්නවට වඩා සාමූහික වගකීමක් වගවීමක් අපිට සාමූහික වගකීමක් ගැනීම. මොන හරි දෙයක් සිද්ධ වුණොත් ඒකට වග කියන්න දෙන්නෙක් ඉන්නවා. තුන්වෙනි එක තමයි විවිධ පුද්ගල හැකියාවන් ප්‍රයෝජනයට ගත හැකිවීම. උදාහරණයක් විදිහට අපි දන්නවා මේ වෘත්තීය පුද්ගලයන් වරලත් ගණකාධිකාරීවරුන් එහෙම නැත්නම් නීතිඥයන් වැනි එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි මේ වෘත්තීය දැනුමක් තියෙන පුද්ගලයන්ගේ තියෙන ඒ දක්ෂතාවයන් උපරිම ආකාරයෙන් ප්‍රයෝජනට අරගෙන අපිට මේ හවුල් ව්‍යාපාරයක් විදිහට වඩාත් සාර්ථකව මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ වගේ අපිට වාසි රාශියක් තියෙනවා හවුල් ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරයක් අපි කරගෙන යෑමේ. කියන්නේ ලාභ අලාභ බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමූහික වගකීමක් තියෙනවා. ඊට පස්සේ විවිධ පුද්ගල හැකියාවන් ප්‍රයෝජනට ගන්න පුළුවන්. සාමූහිකව මේ ව්‍යාපාරය පරිපාලනය කරන්න පුළුවන්. සාමූහික තීරණ මේ වගේ විවිධ වාසි අපිට සැලසෙනවා. එනම් වාසි දෙකක් තමයි අපිට කියන්න ඕන. එතකොට අපිට අවශ්‍ය ලකුණු ප්‍රමාණය 1 1 2ක් ලැබෙනවා. එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට අපි යමු. වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න. හොඳයි. හවුල් ව්‍යාපාරයක්. මං අහන ප්‍රශ්නේ හවුල් ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනද? එතන මේ වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමේ නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න. මොකද්ද මේකට බලපාන නීතිය? මං කිව්වා හවුල් ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම ඒක පුද්ගල ව්‍යාපාරයකුත් අපි අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් පළාත් සභාවේ ව්‍යාපාර නාම ආඥාපනත යටතේ අපිට අවශ්‍යතාවයක් පැන නගිනවා ව්‍යාපාරයේ මේ ව්‍යාපාර නාම ආඥාපනත යටතේ පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධාරියා විසින් මේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්ය කරලා තියෙනවා. එහෙමනම් වනිදු ග්‍රැෆික්ස් කියලා කියන්නේ හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් ආරම්භ කරන ව්‍යාපාරයක් නෙමෙයි.
ඊට වඩා වෙනත් නාමයකින් පටන් ගන්න ව්‍යාපාරයක්. මෙන්න මේ කියන කාරණේ නිසා පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පන්ති යටතේ මේ ව්‍යාපාරේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එහෙනම් අපි ලියමු. ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ රෙජිස්ට්‍රාර්වරයා මගින් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. කිරීම අනිවාර්යයි. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ ආ කොටස. වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව දෙකක් ලියන්න. අපි දන්නවා වනිදු ග්‍රැෆික්ස් කියලා කියන්නේ පරිගණක ආශ්‍රිත මුද්‍රිත සේවාවන් සහ භාණ්ඩ සපයන ආයතනයක්. එවනම් අපි දන්නවා ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් ඇති පාර්ශ්ව කියලා කියන්නේ මේ ව්‍යාපාරයත් සමග කටයුතු කරන විවිධ අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වයන්. අපි දන්නවා ඇල්ම ඇති පාර්ශ්වයන් ස්ථාන දෙකක ඉන්නවා. ව්‍යාපාරය තුල ඉන්නවා. ඒ වගේම ව්‍යාපාරයෙන් පිටත අපිට දක්නට ලැබෙනවා. එහෙමනම් මේ වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව දෙකක් තමයි ලියන්න ඕනේ. එහෙමනම් අපි දෙපැත්තෙන් දෙකක් විතර ලියමු. එකක් අපි ගමු ව්‍යාපාරේ අයිතිකරුවන්. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා. මොකද ව්‍යාපාරේ ලාභ ප්‍රවර්ධනය කරන්න ඕන, ව්‍යාපාරේ පුළුල් කරන්න ඕන, ව්‍යාපාරේ නව්‍යකරණය කරන්න ඕන. එහෙනම් ව්‍යාපාරයේ අයිතිකරුවන් අනිවාර්යයෙන්ම ඇල්මක් දක්වන පාර්ශ්ව. අපිට කියන්නේ ඇල්මක් දක්වන පාර්ශ්ව දෙකක් ලියන්න කියලා විතරයි කියන්නේ. විස්තර කරන්න කියලා කියන්නේ නැහැ. එහෙනම් අපි තව ගමු ව්‍යාපාරයේ ගනුදෙනු කරුවන්. ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයන් වගේ ව්‍යාපාරේ තවත් ගත්තොත් එහෙම අවට ප්‍රජාව මේ විදිහට අපිට මේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව ගොඩක් ලියන්න පුළුවන්. අපිට ඕනනම් ව්‍යාපාරයේ තරඟකරුවන් ලියන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී අපි දන්නවා මේ ව්‍යාපාරයේ අසල වෙනත් තරඟකරුවෙක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ කොටස. ඉන් එක් ඇල්මැති පාර්ශ්වයක් ව්‍යාපාරයේ කෙරෙහි ඇල්ම දැක්වීමේ අරමුණක් ලියන්න. හොඳයි. අපි දැන් ඇල්මැති පාර්ශ්වයන් කීපයක් හඳුනගත්තා. මේකින් එක්කෙනෙක් අරගෙන අපෙන් කියනවා මේ ව්‍යාපාරයේ කටයුතු කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන්න ඒකට තියෙන හේතු මොනවද කියලා. හොඳයි. අපි ගමු ව්‍යාපාරයක අයිතිකරු මේ ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන්නේ කුමන හේතු නිසාද කියලා. අපි ගමු ව්‍යාපාරයේ අයිතිකරු
එයාගේ දෘෂ්ටි කෝණයෙන් ව්‍යාපාරේ අයිතිකරු. හොඳයි. ඇයි එයා ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ? පළවෙනි දේ තමයි ඔවුන් තමාගේ වටිනා ප්‍රාග්ධනය ව්‍යාපාරය ඇතුළත යොදවලා තියෙනවා. අපි ඒකට කියනවා ආයෝජනය කරනවා කියලා. එමනම් ව්‍යාපාරික ආයෝජනයේ සුරක්ෂිත භාවය ඇයි? අපි මුදලක් ව්‍යාපාරික ආයෝජනය කරොත් ඒ ආයෝජනය කරන මුදල එක්කෝ වර්ධනය වෙන්න ඕන. ඒක නැති වෙලා යනවා නම් අලාභයක් විදිහට අපි ඒකට කැමති නැහැ. එහෙමනම් අපි ව්‍යාපාරයක අවදානමක් අරගෙන අපි අපේ ප්‍රාග්ධනය අපි ආයෝජනය කරන්නේ බැංකුවක දාලා අපිට ලැබෙන පොලියෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙමනම් ව්‍යාපාරයෙන් අපි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වගේම අපි ව්‍යාපාරයක යොදවන මුදල සුරක්ෂිත වෙයි කියන අපේක්ෂාව හැම විටම අපේ තියෙනවා. ඒක ඇල්මැති පාර්ශ්වයක් විදිහට ව්‍යාපාරයේ හිමිකරු බලාපොරොත්තු වන හේතුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය ව්‍යාපාරයේ ප්‍රවර්ධනය හැමදාම එකම තැන තියනවාට අපි කැමති නෑ. අපි කැමති ව්‍යාපාරය එන්න එන්න දියුණු වෙනවා නම් වැඩි දියුණු වෙනවා නම් අපි ඒකට කැමතියි. ඒ වගේම අපි කැමති ලාභ අපේක්ෂාව. ව්‍යාපාරය අපිට ප්‍රමාණවත් ලාභයක් ලබා දෙයි කියන අපේක්ෂාව. එමනම් ඇල්මැති පාර්ශ්වයක් විදිහට ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමේ කාරණා කීපයක් අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මේකෙන් එකක් තමයි අපිට ලියන්න ඕන මේ ලකුණු ටික ලබා ගන්න. එහෙමනම් ඊළඟ ප්‍රශ්නය ගිණුම්කරණය අංශයෙන් තමයි මේ ප්‍රශ්නේ ලැබෙන්නේ. 2018 ජනවාරි මාසයේ පළවෙනි දිනට වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ මූලික ගිණුම්කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න. එමනම් ගිණුම්කරන සමීකරණය කියලා කියන්නේ මොකක්ද? ගිණුම්කරන සමීකරණය කියලා කියන්නේ දරුවනි ව්‍යාපාරයක වත්කම් සමාන වෙනවා හිමිකම් සහ වගකීම් වල එකතුවට. මේක තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. වෙනත් ආකාරයකින් කිව්වොත් එහෙම ව්‍යාපාරයක ඕනම පාර්ශ්වයක් විසින් යොදවන වත්කම් තියෙනවා. ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයට යන්ත්‍ර සූත්‍ර ඉඩකඩම් ආයෝජනය කරන්න පුළුවන්. මේ සියල්ල අපි හඳුන ගන්නවා ව්‍යාපාරයක වත්කම් විදිහට. භෞතිකව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික නොවන වත්කම් තියෙන්න පුළුවන්. මේ සියල්ල අපි කියනවා ව්‍යාපාරයක තියෙන වත්කම් කියලා. එහෙනම් මේ වත්කම් ටික කාටද අයිති වෙන්නේ? අන්න ඒ සම්බන්ධය තමයි මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ. ගිණුම් කරන සමීකරණයෙන් උපකල්පනය කරනවා ව්‍යාපාරයේ සමස්තයක් විදිහට ගත්තොත් ඒකේ තියෙන සියලුම වත්කම් කුමන හෝ පාර්ශ්වයකට අයත් වෙනවා. ඒ පාර්ශ්වයන් ප්‍රධාන වශයෙන් ඝන දෙකක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරයේ අයිතිකරුවන්, ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්, ව්‍යාපාරයේ අවදානය අරගෙන තමාගේ තියෙන වටිනා ප්‍රාග්ධනය සහ අනිකුත් දේවල් ව්‍යාපාරයේ ආයෝජනය කරන
ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ගේ අයිතියට අපි කියනවා හිමිකම් කියලා. ඒ වගේම ව්‍යාපාරයකට තමාගේ කටයුතු කිරීමේදී යම් යම් බාහිර පාර්ශ්වවලට යම් යම් වගකීම් ඇති කරගෙනත් මේ වත්කම් අත්පත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමාගේම ප්‍රාග්ධනය යොදවන්න බැරි වෙලාවක යන්ත්‍රයක් ගන්න බැංකුවකින් ණයක් ලබා ගන්න පුළුවන්. ඒ ණය ලබාගෙන ව්‍යාපාරයට වත්කමක් එකතු කරන්න පුළුවන්. මේ උදාහරණයේ හැටියට නම් වෑන් රථයක් අපි අරන් තියෙනවා. වෑන් රථේ කවුද මූලනය කරන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවන් නොවේ. බැංකුවකින් තමයි ණය පාසුකමක් විදියට වෑන් රථේ ගන්න. එහෙමනම් වෑන් රථේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒකේ අයිතිය ව්‍යාපාරයේ බැංකුවලට තියෙනවා. එහෙමනම් ඇල්මක් ඇති පාර්ශ්වයක් විදිහට මේ වත්කම් වලින් කොටසක් මේ බැංකු සහ මූල්‍ය ආයතන වලට අයත් වෙනවා. එහෙමනම් අපිට දැන් තියෙන්නේ මේ ප්‍රශ්نين අහන්නේ මේ ගිණුම් කරන සමීකරණයේ පිහිටවන්නලු මේ චන්දන පෙරේරා සහ එයාගේ පුත්‍රයා සමග ඔවුන් ආරම්භ කරපු මේ ව්‍යාපාරේ ආරම්භක ගිණුම් කරන සමීකරණය. එහෙමනම් ඒක අපිට දක්නට ලැබෙන ස්ථානය තමයි මෙන්න මේ ස්ථානය. මේකේ තමයි අපිට පෙන්වන්නේ මේ ව්‍යාපාරේ ආයෝජනය කරපු ආකාරය කොහොමද කියලා. ඔවුන් ඒ කියන්නේ මේ දෙන්නා විසින් රුපියල් ලක්ෂ 10ක් මුදලින්ද එවනම් මතක තියාගන්න මුදල් ලක්ෂ 10යි ඒ වගේම උපකරණ ලක්ෂ 5යි වෑන් රථයයි. ඒක කීයද? ලක්ෂ 20යි. 10යි 5යි 20යි. කියන්නේ මුදලින් ප්‍රාග්ධනය යොදවලා තියෙනවා. උපකරණ විදිහටත් ඒගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවා. මොනවද කියලා නැහැ. ඒ වගේම වෑන් රථයකුත් ගන්නවා. එහෙනම් 10යි 5යි 20යි. ලක්ෂ 10යි ලක්ෂ 5යි ලක්ෂ 20යි. අපි එහෙමනම් මේ ගිණුම් කරන සමීකරණයට මේ දේවල් ආරම්භක වත්කම් ටික අපි අන්තර්ගත කරනවා. පළවෙනි වත්කම තමයි මුදල් ලක්ෂ 10යි. ඒක තමයි පළවෙනි වත්කම. ඊළඟට උපකරණ ලක්ෂ 5ක් කියලා තියෙනවා. ලක්ෂ 5යි. තුන්වෙනි දේ තමයි වෑන් රථය. වෑන් රථය ඒකේ වටිනාකම ලක්ෂ 20යි. එහෙමනම් ආරම්භක ප්‍රාග්ධනයේ සියල්ල මෙච්චරයි. ලක්ෂ 35යි. 3500.3යි. එහෙනම් මෙන්න මුළු වත්කම් වල එකතුව. හරි. එතන මේ මුදල් ලක්ෂ 10 කවුද යොදන්නේ? චන්දන සහ එයාගේ පුත්‍රයා. එහෙමනම් අපි මේක දාමු අපි හිමිකම් ගොඩට. මොකද මේක බාහිර පාර්ශ්වයක් ගෙන් නෙමෙයි එන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් විසින් යොදවන මුදල් නිසා. ඊට අමතරව මේ උපකරණ ලක්ෂ 5ත් කාටද අයිති වෙන්නේ? මේ අයිතිකරුවන් දෙන්න තමයි මේක යොදවලා තියෙන්නේ. නමුත් අපි දන්නවා වෑන් රථය අපිට ලැබෙන්නේ බැංකුවකින්. ඒක නිසා බැංකු කියන්නේ වගකීමක්. ඒ මුදල අපි බැංකුවට ගෙවන්න ඕන නිසා අපි වගකීම් යටතේ ඒක අපි අන්තර්ගත කරනවා. එහෙමනම් හිමිකම් වල එකතුව කීයද? ලක්ෂ 15යි. 1500යි. ඒ වගේම වගකීම් වල එකතුව කීයද? ලක්ෂ 20යි. එහෙමනම් අපි දැන් බලමු ගිණුම් කරන සමීකරණය නිවැරදිද කියලා. වත්කම් පැත්තෙන් 3500ක් තියෙනවා. වගකීම් පැත්තෙන් 2000 වැඩි කිරීම 1500 කියන්නේ 3500යි. එහෙමනම් වත්කම් වලට හිමිකම් සහ වගකීම් එකතු කරායින් පස්සේ ගිණුම් කරන සමීකරණේ තුලණය වෙනවා නම් අපේ පිළිතුර නිවැරදි විය යුතුයි. ඊළඟ කොටස වනිදු ග්‍රැෆික්ස් පවත්වාගෙන යා යුතු මූලික පොත් 4ක් ලියන්න. මූලික පොත් පන්ති. ගනුදෙනු
මුලින්ම සටහන් වන ස්ථානයේ ව්‍යාපාරයක. මතකනේ? ව්‍යාපාරික විවිධාකාරයේ ගණදෙනු ජනිත වෙනවා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සිද්ධ කිරීමේදී. අර මේ ගණදෙනු පාදක කරගෙන අපි ව්‍යාපාරයේ මේ ගණදෙනු මුලින්ම සටහන් කරන ස්ථානය මේ ගණදෙනු සිද්ධ වෙන මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රයෙන් ඒ ගණදෙනු වල විස්තර ව්‍යාපාරයේ මුලින්ම සටහන් වන ස්ථානයට තමයි අපි මොකද්ද කියන්නේ මූලික සටහන් පොත්පත් කියලා. එනම් මේ වනිදු ග්‍රැෆික්ස් ආයතනෙත් තියෙන්න පුළුවන් මූලික සටහන් පොත්පත් හතරක් අපි නම් කරන්න උත්සාහ කරමු. එකක් තමයි මුදල් පොත, ඊළඟට ගැනුම් ජර්නලය, තුන්වෙනි එක විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින් ණයට භාණ්ඩ විකුණන විට ඒවා සටහන් කරන ලේඛනය. හතරවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් පොදු ජර්නලය. වෙනත් ගණදෙනු සටහන් කරන ස්ථානය. මීට අමතරව තව තියෙනවා සුළු මුදල් පොත තියෙනවා. ඒ වගේ අතිරේකව අපිට ඕනනම් තවත් සටහන් කරන්න පුළුවන්. නමුත් අපෙන් අහන්නේ මූලික පොත්පත් හතරක් වර්ග හතරක් විතරයි අපෙන් පිළිතුරෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ දැකිය හැකි ජංගම නොවන වත්කමක් හා ජංගම වත්කමක් අගයන් සහිතව ලියා දක්වන්න. ජංගම වත්කම් කියලා කියන්නේ අපි කෙටි කාලයක් තුල ව්‍යාපාරය තුල භාවිතා කිරීමේ අරමුණෙන් අපි අත්පත් කරගන්නා වත්කම්. එහෙනම් ඔගොල්ලෝ මතක තියාගන්න වත්කම් කියන්නේ මොනවද කියලා. ඒ පාඩමෙන් තමයි අපිට මේක පිළිතුරු දෙන්න ඕන. අපි දන්නවා ගිණුම් කරන මූල ධර්ම යටතේ අපි ඉගෙන ගත්තා. කාණ්ඩ පහක් වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් කියලා. එහෙනම් වත්කම් ගැන තමයි මෙතෙන්දී අහන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී අපිට ලැබෙන වත්කම් තමයි එකක් තමයි මුදල් කීයක් යෙදෙව්වද? මුදල් අපි යෙදෙව්වා මම හිතන්නේ ලක්ෂ 10ක්. ඊළඟට වෑන් රථය ලක්ෂ 20යි. ඊළඟට තවත් මොනවද වත්කම් අපි ලියාගත්ත? උපකරණ මේ තමයි වත්කම්. එතකොට අපෙන් අහන්නේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කමක්. මුදල් ගත්තොත් එහෙම ඒක කෙටි කාලෙනිදී වෙනස් වෙන වත්කමක්. ඒක නිසා මේක ජංගම වත්කමක්. ජංගම වත්කම් ගණයට ඇතුළත් වෙන. ඒ වගේම මේ දෙක ජංගම නොවන වත්කම්. හොඳයි. අගයන් සහිතව අපි ලියා දැක්වුවා. ඊළඟට අපෙන් අහන්නේ 8 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයේ දක්නට ලැබෙන ආදායම් වගකීම් වත්කම් වියදම් වලට නිදර්ශන බැගින් දෙන්න. හොඳයි.
අපි එකින් එක අපි ලියාගමු. අපි ඉස්සෙල්ලම ආදායම් බලමු. ඊළඟට වගකීම්, නිදසුන්, ඊළඟට ආදායම්, වගකීම්, වත්කම් සහ වියදම්. වියදම්. හොඳයි. අපි දැන් නැවත වතාවක් ගාන වෙතට යොමු වෙමු. ඒකේ අපිට දීලා තිබ්බා මූල්‍ය ගණනුණු පිළිබඳ විස්තර. මෙන්න මේවා තමයි. මුදල් ලක්ෂ 10ක් දෙවුවා, උපකරණ ලක්ෂ 5යි, වෑන් එක මිලදී ගන්නවා ලක්ෂ 20යි. ඊට පස්සේ පොත්පත් හා ලිපි ද්‍රව්‍ය අත්පිට ගැනුම් රුපියල් 50000යි. ෆොටෝකොපි යන්ත්‍රයක් කුරේරා සමාගමෙන් ණයට ගන්නවා රුපියල් ලක්ෂ 3යි. ඊට පස්සේ වියදම් විදිහට ගොඩනැගිලි 10,000යි. පොත්පත් හා ලිපි ද්‍රව්‍ය විකුණුම් 70000යි. ණයට විකුණුම් 20000යි. ඒ වගේම ආදායම් තවත් ලැබෙනවා. මොනවාද? මුද්‍රණ කටයුතු වලින් ලද ආදායම්. මේ තියෙන පොත්පත් ලිපි ද්‍රව්‍ය විකුණන ආදායම්, ඒ වගේම මුද්‍රණ කටයුතු වලින් ලැබෙන ආදායම්. විදුලි ගාස්තු තියෙනවා, ඉන්ධන ගාස්තු තියෙනවා. එහෙනම් දැන් අපිට මං හිතන්නේ පිළිතුරු ලියන්න අපිට ප්‍රමාණවත් කරුණු අපි මතක් කරගත්තා. එහෙනම් අපි බලමු මොනවද අහන්නේ කියලා. ආදායම්, වගකීම්, වත්කම්, වියදම් වලට නිදසුන බැගින් දෙන්න. එහෙනම් ආදායම් අපි දැක්කා මොනවද තිබ්බේ? විකුණුම් ආදායම් තිබ්බා. මේ තමයි නිදසුන්. ඕකේ. පළවෙනි එක තමයි විකුණුම්. ඊට පස්සේ තවත් ආදායමක් තිබ්බා ලිපි ද්‍රව්‍ය. එකත් අපිට ඕනනම් ලියන්න පුළුවන්. ආදායම් වර්ග විදියට මේ ව්‍යාපාරය. ඊට පස්සේ වගකීම් විදියට අපි දැක්කා බැංකු ණයක්. බැංකු ණයක්. ආපහු දැක්කා කුරේරා සමාගම. හරි? කුරේරා ඒකෙන් ෆොටෝකොපි යන්ත්‍රයක් ගත්තා කියලා දාලා තිබ්බා. කුරේරා සමාගම. කුරේරා සමාගමට ණයක් ඇති වෙනවා ෆොටෝකොපි යන්ත්‍රයක් මිලදී ණයට මිලදී ගැනීම නිසා කුරේරා සමාගම. වත්කම් විදිහට අපිට පෙන්වන්න පුළුවන් වත්කම් මුදල් වත්කම් වෙනවා. මුදල්, උපකරණ, වෑන් රථය යන ආදී වශයෙන්. ඊළඟට වියදම් විදිහට ගත්තොත් එහෙම අපි දැක්කා මොනවද? එකක් දෙකක් අපි හඳුනගමු. මේ තියෙන්නේ විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු, ගොඩනැගිලි කුලී. විදුලි, ඉන්ධන, ගොඩනැගිලි කුලී. වියදම්. විදුලි, ඉන්ධන ආදී වශයෙන්. ඕනනම් ගොඩනැගිලි කුලියත් අපි ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට රුපියල් ලක්ෂ 20ක එහෙම නැත්නම් මිලියන 2ක බැංකු ණය ලබා ගැනීමට අදාළ ද්විත්ත සටහන ලියන්න. හරබැර කොහොමද අපි සටහන් කරන්නේ? මිලියන 2ක් එහෙම නැත්නම් ලක්ෂ 20ක රුපියල් ලක්ෂ 20ක බැංකු ණයක් ලබා ගැනීමේදී ද්විත්ත සටහන මොකද්ද? බැංකු ණයක් ගත්තා නම් මුදල් ගිණුමට ඉස්සලම මුදල් ලැබෙනවා. ඒක නිසා
මුදල් ලැබෙන නිසා මුදල් සම්පත ඉහළ යන නිසා මුදල් ගිණුම හර කරනවා කීයකින්ද? රුපියල් ලක්ෂ 20කින්. මුදල් ශේෂය ඉහළ යනවා ලක්ෂ 20කින්. නමුත් අපි දන්නවා ණයක් ලබා ගැනීම නිසා ව්‍යාපාරයේ වගකීමක් නිර්මාණය වෙනවා. මනම් බැංකු ණය. මේ වගකීම අපි හඳුන ගන්නවා බැංකු ණය කියලා. බැංකු ණය ගිණුම බැර කරනවා රුපියල් ලක්ෂ 20කින්. මේක තමයි බැංකු ණය ලක්ෂ 20ක් ලබා ගැනීම හා අදාළ දිත්ත සටහන. හර පැත්ත. හර පැත්තට බැර පැත්ත සමාන වෙනවා. මේක අපි ගිණුම් ගත කරොත් මේක අර T accounts දෙකකට අපිට ගිණුම් ගත කරන්න පුළුවන්. නමුත් මේකේ අහලා තින්නේ දිත්ත සටහන ලියන්න විතරයි. මතක තියාගන්න. හොඳයි 10 වෙනි ප්‍රශ්නය අවසාන කොටස පළවෙනි ප්‍රශ්නේ වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මුදල් ශේෂය ගණනය කරන්න. හොඳයි. කොහොමද අපි මුදල් ශේෂය ගණනය කරන්නේ? මේකට අපිට තියෙන පහසුම ක්‍රමය තමයි අපි මේ දිත්ත සටහන් මාර්ගයෙන් අපි මුදල් ගිණුම අපිට ලෙජර් ගිණුමක් විදිහට මුදල් ගිණුම අපිට පෙන්වන්න පුළුවන් නම් ඒකෙන් අපිට පුළුවන් මුදල් ශේෂය හොයාගන්න. හොඳයි අපි එහෙමනම් අපි කතා කරපු විදිහට අපි බලමු මුදල් ගිණුම නිර්මාණය කරන්න. අපි මේකට කියමු මුදල් ගිණුම කියලා. අපි දන්නවා මුදල් ගිණුමේ හර පැත්ත අපි භාවිතා කරන්නේ මුදල් ලැබීම සහ මුදල් ශේෂයේ වැඩිවීම සඳහා බලපාන ගණන්. කියන්නේ ඒ වගේම මුදල් ගෙවීම එහෙම නැත්නම් මුදල් ශේෂයේ අඩුවීමට බලපාන ගණන් අපි බැර පැත්තෙන් දානවා. එහෙමනම් මේ ව්‍යාපාරයේ පළවෙනි ගණන් අපි දන්නවා 1/1/2018 කියන දවසේ තමයි අපිට පළවෙනි ගණන් අපිට හම්බ වුණේ. අපි ඒක ඔබගේ අවධානය මම මතකට යොමු කරන්නම්. මේකේ මුල. මේ තියෙන්නේ මුල්ම මූල්‍ය ගණන් ටික. මේකේ මොනවද තියෙන මුදල් ගණන් කියලා අපිට දැන් තෝරා බේර ගන්න සිද්ධ වෙනවා. මොකද කරන්නේ මේ වනිදු ග්‍රැෆික්ස් ව්‍යාපාරයේ චන්දන සහ ඔහුගේ පුත්‍රයා විසින් ආරම්භ කරන ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනයේ මුදලින් රුපියල් ලක්ෂ 10ක් අන්න. මුදලින් ලක්ෂ 10ක් යොදවලා තියෙනවා කියලා කියන්නේ මුදල් ශේෂය ඉහළ යන්න බලපාපු ගණදෙනුවක්. අපි බලමු මේ අනෙක් ගණදෙනු දෙකත් මුදල් ගණදෙනුද කියලා. ලක්ෂ 5ක් වටිනා උපකරණ ව්‍යාපාරයට යොදලා තියෙනවා. මුදල් අගයක් තිබ්බට මුදල් නෙමෙයි ව්‍යාපාරයට යොදවලා තියෙන්නේ. ඒක නිසා මුදල් ශේෂය ඉහළ යන්න බලපාලා නැහැ. ඒක නිසා අපිට ඒක අදාළ නැහැ. මේක අපිට අදාළ වෙනවා. මේක අපිට අදාළ නැහැ. ඒ වගේම මේ බැංකු ණය කියන එක අපිට අනිවාර්යයෙන්ම අදාළයි. ඇයි? 2018 ජනවාරි මාසේ පළවෙනිදා ලක්ෂ 20ක බැංකු ණයක් ලබාගෙන එම වටිනාකමට වෑන් එකක් ගත්තලු. එහෙනම් මූල්‍ය ගණදෙනු දෙකක් තියෙනවා. එකක් තමයි බැංකු ණය ලැබෙනවා. අනිත් පැත්තෙන් වෑන් එකක් ගන්නවා. හරි. එහෙනම් මේකෙන් අපිට අදාළ ගණදෙනු තුනක් තියෙනවා. ලක්ෂ 10ක් ලැබෙන එක, ලක්ෂ 20ක් ආපහු ලැබෙන එක සහ 20ක් එළියට යන එක. අපි දැන් එතනින් එහෙමනම් අපි පටන් ගමු අපේ මුදල් ගිණුම අපි පෙන්වන්න සකස් කරන්න. එහෙමනම් මුල්ම ගණදෙනුව තමයි ප්‍රාග්ධනය ලක්ෂ 10යි. 1.6යි. ඊළඟට බැංකු ණය අපි හඳුනාගත්ත ගණදෙනුව ලක්ෂ 20යි සහ වෑන් රථයක් ගත්ත නිසා මුදල් ශේෂය අඩුවීමට බලපානවා. වෑන් රථ ගිණුමට ලක්ෂ කීයක්ද? 20ක් 2.6යි. එමනම් මුල් ගණදෙනු තුන අපි සටහන් කරගත්තා. ඊට පස්සේ අපේ ගානේ අපිට හම්බෙන අනෙකුත් මුදල් වලට බලපාන ගණදෙනු ටික අපි හඳුනා ගන්න උත්සාහ කරමු. අපි දැක්කා
පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය අත්පිට ගැනුම්. ඒ කියන්නේ මිලදී ගැනීමක්. මුදල් එළියට යාමක්. එහෙමනම් ගැනුම් කියලා අපි කියමුකෝ ඒ ටික. අපි කියමු ගැනුම් කියලා. ගැනුම් වෙනුවෙන් රුපියල් 50000ක් අපිට එළියට යනවා. එහෙනම් ඒක අපි මුදල් ශේෂයේ අඩුවීමක් එහෙම නැත්නම් බැරවීමක් විදිහට මේ අවස්ථාවේදී අපි ඒක හඳුනා ගන්නවා. ඊළඟට ගනුදෙනුව තමයි ෆොටෝකොපි යන්ත්‍රයක් ණයට ගැනීම ලක්ෂ 3යි. ඒක නිසා ඒක මුදල් ගනුදෙනුවක් නොවන නිසා අපි ෆොටෝකොපි යන්ත්‍රය අපි ණයට ගැනීම අපි අවශ්‍ය නැහැ අපිට මුදල් ගිණුමට ගන්න. ඊළඟට බලමු ගොඩනැගිලි කුලී ගෙව්වා රුපියල් 10000යි. එවනම් ගොඩනැගිලි කුලී ගිණුම තමයි අපි හර කරන්නේ. ගොඩනැගිලි කුලී රුපියල් කීයද? 10000ක ගෙවීමක්. ඒකත් හරි. පොත්පත් හා ලිපි ද්‍රව්‍ය අත්පිට විකුණුම් කියලා කියන්නේ ආදායමක්. පොත්පත් ලිපි ද්‍රව්‍ය විකුණුම්. ඒක හන්දා අපි දාමු ලිපි ද්‍රව්‍ය විකුණුම් කියලා අපි දාමු රුපියල් කීයක්ද ගාන? 70000යි. 70000යි. ඊළඟට ණයට විකුණුම් අපි නැවත වතාවක් අපි මුදල් ගිණුමට අදාළ නැහැ. sannivedana හා මුද්‍රණ ආදායම් අපි ඒකට කියමු මුද්‍රණ ආදායම් කියලා. මුද්‍රණ ආදායම් සඳහා රුපියල් 30000යි. මොකද රුපියල් 30000ක් මුදලින් මුද්‍රණ ආදායම් කියලා තමයි තියෙන්නේ. ණයට විකුණුම් සම්බන්ධ දෙයක් නැහැ. ඊට පස්සේ පොත්පත් හා ලිපි ද්‍රව්‍ය ණයට ගැනුම් 25000ක් වෙනවා. ඒකත් අදාළ නැහැ. ගාස්තු දෙකක් තියෙනවා. වියදම් වර්ග දෙකක්. විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු. වියදම් දෙකක්. ඒ කියන්නේ අපි බැර කරනවා. විදුලි ගාස්තු කීයද? රුපියල් 5000යි. සහ ඉන්ධන වෑන් රථය සඳහා ඉන්ධන රුපියල් 7000යි. අපි අදාළ සියලු දේවල් අරන් තියෙනවා. ණයට ගැනුම් අදාළ නැහැ. 30000 ගත්තා අපි. 70000 අපි ගත්තා. ණයට විකුණුම් අදාළත් නැහැ. ඊට පස්සේ 3 ලක්ෂේ නැහැ. 50000 සහ 10000 අපි අරන් තියෙනවා. අත්පිට ගැනුම් 50000යි 10000යි ආදී වශයෙන්. හොඳයි. දැන් අපිට පුළුවන් මුදල් ශේෂය ගණනය කිරීම සඳහා අපි මොකද්ද කරන්නේ? අපි මේ සකස් කරගත්ත මුදල් ගිණුම අපි මේක ශේෂ කරොත් එහෙම නැත්නම් තුලනය කරොත් අපි දන්නවා මේ ගානෙන් අපෙන් අපේක්ෂිත මේ මුදල් ශේෂය අපිට හොයාගන්න පුළුවන් මේ තුලනය කිරීමේ ක්‍රියාකාරකම හරහා. එමනම් මම දැන් මේ යොමු වන්නේ මේ ගිණුම තුලනය කිරීම සඳහා. අපි බලමු කොයි පැත්තද වැඩියෙන් අපිට පෙන්වන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මුදල් ගිණුමක හරශේෂයක් තමයි තියෙන්නේ. හැම වෙලේම මුදල් ගිණුමේ යම් කිසි මුදලක් බොහෝ විට ඉතුරු වෙනවා. එහෙම නැත්නම් කීයක්වත් නැති වෙන්න පුළුවන්. නමුත් මුදල් ගිණුමක් සාමාන්‍යයෙන් ඍණ වෙන්න බෑ. මොකද අපේ අතේ මුදලක් නැතුව අපිට වියදමක් කරන්න බැරි නිසා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ ගිණුමේ ශේෂය අපිට ලැබෙන්නේ හර පැත්තෙන් කියලා. එහෙනම් අපි එකතුව අපි සටහන් කරගමු මෙන්න මේ ආකාරයෙන්. කොහොමද? අපිට ලැබෙනවා ලක්ෂ 30යි 31යි. මේ පැත්තේ එකතුව ලක්ෂ 31යි ලක්ෂ 31යි. අපි එකතුව මේ පැත්තට අරන් ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි අපි ශේෂය පහළට ගෙන යන එක අපි හොයාගන්නේ.
අපිට එහෙමනම් දැන් සිද්ධ වෙනවා මේ බැර පැත්තේ තියෙන එකතු ටික කීයක්ද කියලා බලන්න. ලක්ෂ 20යි 20යි 60000යි 65000යි 72000යි. එතකොට 20,72,000ක් අපිට එනවා. මේ තියෙන්නේ 60යි 65යි 72යි. 20,72,000න් 31ක් අඩු වෙන්න ඕන. අපි බලමු ලක්ෂ 31න් අපි අඩු කරමු. මේ පැත්තේ එකතු අපිට එන්නේ 20,72,000යි. ඒ කියන්නේ 2,72,000ක්. එහෙනම් අපේ ශේෂය කීයද? 15ට ගෙනියන ශේෂය 1,28,16යි. එහෙනම් මුදල් ශේෂය ඉදිරියට ගෙන ආවා. අපි මෙතනින් එක පෙන්නන්නේ කීයක්ද? 1,28,000යි. එහෙනම් අපි ගානෙන් අහන්නේ මුදල් ශේෂය කීයද කියලා. හොඳයි. අපි දැන් දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ලකුණු 20ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නය අපි දැන් මේ සාකච්ඡා කළා. එhmenan අපි මුලින්ම සාකච්ඡා කර විදිහට ඊළඟට අපිට ආන්සර් කරන්න තියෙනවා, උත්තර දෙන්න තියෙනවා. ව්‍යාපාර කොටස හා අදාළ ප්‍රශ්න 3කින් දෙකක් තෝරගන්න තියෙනවා. ඒ වගේම දෙවන කොටසෙන් නැවත වතාවක් ප්‍රශ්න දෙකක් පිළිතුරු ලියන්න තියෙනවා. එhmenan අද අපේ මේ සාකච්ඡාව අපි මේන් නිමා කරනවා. අපි ඊළඟ පරිච්ඡේදයෙන් අපි සාකච්ඡා කරමු මේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපිට ලැබෙන දෙවන කොටසේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය.